समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदा ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරුවා හරින ධර්මදේශනා රාශිය අතරින් තවත් එක් ධර්මදේශනයක් සඳහා පින්බර දායකත්වය කොට්ටාරාමුල්ල රොබර්ට් වත්තපදිංචි ආර්.එච්. චිත්‍රා මැණිකේ චිත්‍රා මෑණියන් සහ දූදරු පිරිස විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරා තියෙනවා. අරමුණ මෙම මාස 14 වන දිනට 70 වෙනි ජන්මදිනයේ යෙදුණු එම් තිලකරත්න පියාණන්ට මෙම ධර්ම දාණයෙන් ලැබෙන පින් කුසල් හේතුවෙන් නිදුක් නිරෝගී භාවයක් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. එම මහතාගේ මෑණියන් වන චී ජයසින් මහතාව පරලෝසපත්‍ය අද දිනට අවුරුදු 13ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රා මහත්මියගේ මෑණියන් වන එස්.එච්. මැගිලින් මාතාව පරලෝසපත්‍ය අද දිනට අවුරුදු 14ක් ගත වීම නිමිත්තෙන්ද එම මව් දෙපළගේ භව ගමන සුවපත් වීමටද මෙම ධර්ම දානයේ පුණ්‍ය කුසලයේ හේතු වේවා. දායකත්වයේ දරන දෙපළගේ මියගිය එම්. ස්ටීවන් සිල්වා සහ ආර්.එච්. සයිමන් ප්‍රනාන්දු යන පියාණන්ගේ පරලොව ජීවිතවලට මෙම ධර්ම දානයේ පින අනුමෝදන් වී පරලොව ජීවිත සුවපත් වේවා. අප දෙපාර්ශ්වයේම පවුල්වල මියගිය සියලුම සහෝදර ඥාති සමූහයාගේ පරලොව ජීවිත සුවපත් වේවා. අසනීපෙන් පසුවන චිත්‍රා මෑණියන් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. සුරේෂ් දුමින්ද අමිල යන බෑනාවරුන්ටද චමලි ජයනි රුවනි යන දූවරුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැරසේවා. පෞල් ජීවිත සාරකී ආරක්ෂා කටයුතු කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ සරණ හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සිනුමි අබිනෙත්මි ටෙසඳ මෙත්මි යන මොනුබුරු මිනිබිරයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැරසේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නැනනුවන පෑදූ දෙමව්පිය ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සටන් බිමේ මියගිය රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ආබාධිත රණවිරුවන් සුවපත් වේවා. කොරෝනා රෝගය ලෝකයෙන්ම තුරන් වේවා. සියලු ජනයා රෝගයෙන් ආරක්ෂා වේවා. දේශකයන්න් වහන්සේට ඉක්මන් භවයකදී නිවන අවබෝධ වේවා. සක්දෙවිඳු ඇතුළු සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිවන අවබෝධ වීමට මේ පින් හේතු වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව ඇතුව ධර්ම දානමේ පින්කමක් හැටියට සිද්ධ කරන්න. මාත්‍රකාවක් ලැබිලා තියෙනවා. චතුරාර්ය සත්‍යයට පටිච්ච සමුප්පාදය ගලපා කරන ධර්ම දේශනාව. අතිශය ගැඹීර කරුණු දෙකක්. පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය. ඉතින් මේ ධර්මතා දෙක අපට නිවැරදිව අවබෝධ වුණොත් අපි මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු නිවැරදිම ධර්මතා දෙකක්. කියන අනිත්‍ය වැරදි කියන නෙමෙයි. තථාගතයන් දේශනා කළ සියලුම ධර්ම දේශනා අතිශය නිවැරදි. නමුත් මේ චතුරාර්ය සත්‍ය හා පටිච්ච සමුප්පාදය ඒ අතරින් අතිශය ගැඹීරයි, ගැඹුරුයි. මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේ සත්ත්ව ප්‍රචාව මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ.
අනන්ත අප්‍රමාණ දුක් වලට භාජනය වෙමින් භවෙන් භවයට නැවත නැවත වැටුනේ. නැවත නැවත දුකටපත් උනේ මේ අතිශය ගැඹීර ධර්මයේ තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. දැන් ඒකට අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් ඒ සඳහා සුදුසු කාලය එළඹිලා තියෙනවා. තේදක් තිබ්බා. හැමදාම තිබ්බා. මේක අකාලික දහමක්. ඕනම කාලයක පුළුවන්. අවශ්‍ය කරන්නේ තම තමන්ගේ උත්සාහය වෑයම් කිරීම. ඒ වගේම නිවැරදි සිහිය. සම්මා සතිය, සම්මා වායාම මේ ධර්මතා ටික අවශ්‍යයි. ඒ තුළින් සම්මා දිට්ඨියට එන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය කියන ධර්ම අවබෝධ වෙනවා කියන්නේ සම්මා දිට්ඨි. නිවැරදිම දර්ශනය නිවැරදි. පැහැදිලිවම දර්ශනය නිවැරදි. එහෙනම් පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට ගලපන්න. අවිද්‍යාව කියන්නේ අවිද්‍යාවයි සමුදාය සත්‍යයට. එයි අවිද්‍යාව හේතුවයි. මොකටද? සංස්කාරයන්ට. සංස්කාර සමුදාය සත්‍ය. එයි හේතුවයි. තර අවිද්‍යාව නැමැති සමුදාය සත්‍යවත් ඒ හේතුවෙන් සංස්කාර නැමැති ඵල උපදවන ඒ ඵලය හේතුවක්. මොකටද? ඒක සමුදාය සත්‍යයට අයිති වෙන්නේ භවයක් හදන්න හැකියාව තියෙන නිසා. නැවත භවයකට ප්‍රත්‍ය වෙන නිසා. භවයක් හදන්නේ නැහැ. භවයකට ප්‍රත්‍ය වෙන නිසා මේක සමුදාය සත්‍යයි. තර විඥාණය ඒ ප්‍රත්‍යයෙන් උපන් දුක්ඛාර සත්‍යයට අයිති එකක්. විඥාණය හටගත්තා නම් දුකයි. ප්‍රතිසන්දියක් ගත්ත හින්දා නේද මේ දුක? එහෙනම් විඥාණය අයිති සමුදාය සත්‍යයෙන් උපන් දුක්ඛාර සත්‍ය. හැබැයි සමුදාය සත්‍යයෙන් තමයි ඒ දුක්ඛාර සත්‍ය. ඒතකොට සමුදය ප්‍රත්‍යයයි මොකටද? සමුදය හේතුවයි ඒ සංස්කාර ප්‍රත්‍යයයි ප්‍රතිසන්දි විඥාණයට. ඒතර සමුදයෙන් උපන් ඵල ධර්මය දුක්ඛාර සත්‍ය. විඥානීය දුකයි. අද හටගත්තා නම් දුකයි. විඥානේ හටගත්තේ. මොන භවයක හැදුවා? තුන් ආකාරයක භවයක හැදුවත්, නව ආකාරයක භවයක හැදුවත් ප්‍රතිසන්දිය දුකයිම තමයි. ඒකවෝකාර, චතුවෝකාර භව, පංචවෝකාර භව. සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඤාසංඤී භව. කාම භව, රූප භව, අරූප භව. භව 9කට පෙන්වනවා තථාගතයන්. ඔය කොතනක පහළ වුණත් දුකයි. එහෙනම් සංස්කාර නැමැති සමුදාය සත්‍යයෙන් දුක්ඛාරය සත්‍ය නැමැති ඵලයක් හැදුවා ප්‍රතිසන්දි විඥානයක්. මේ චතුරාර්ය සත්‍යයට ගලපන්නේ පටිච්චසමුප්පාදය. තර විඥානයයි දුක්ඛාරය සත්‍යයට ඒක ප්‍රත්‍යයයි ඒ දුක්ඛාරය සත්‍ය ප්‍රත්‍යයයි නාම රූප නැමැති දුක්ඛාරය සත්‍යයට. නාම රූප හටගත්තා නම් මොකද වෙන්නේ? දුකයි. නාමංච රූපංච දෙකම දුකයි. එහෙනම් ඒ දුක්ඛාරය සත්‍ය ප්‍රත්‍ය කරගෙන හටගත් ආයතනයන්ගේ පහළවීමයි දුක්ඛාරය සත්‍යයට. දුක දුකට ප්‍රත්‍යයයි. හේතුව දුකට ප්‍රත්‍යයයි සංස්කාරපච්ච විඥානං කියන තැන. සමුදාය සත්‍ය ප්‍රත්‍යයෙන් දුක්ඛාරය සත්‍ය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුදය අයින් කළොත් දුක වැටෙනවා කියන්නේ. එහෙනම් නාම රූප අර විඥානයේ නැමැති දුක්ඛාරය සත්‍ය ප්‍රත්‍යයෙන් හටගත්ත දුක්ඛාරය සත්‍ය. නාම රූප. ඒ දුක්ඛාර සත්‍යයෙන් හටගත් ඒ දුක්ඛාර සත්‍ය ප්‍රත්‍යයෙන් උපකාරයෙන් හටගත් දුක්ඛාර සත්‍ය ආයතන. නාම රූපච්ඡ සලආයතන. දුක්ඛාර සත්‍ය ප්‍රත්‍යයෙන් හටගත් දුක්ඛාර සත්‍ය. හැබැයි ප්‍රත්‍යයෙන් හටගත්තේ. උපකාරයෙන් හටගත්තේ. ඒ නිසා තමයි නාම රූපපච්ඡ සලආයතන. සලආයතන
ඒ නාම රූප ප්‍රත්‍ය. එතකොට නාම රූප නැමැති දුක්ඛාරය සත්‍යයෙන් හටගත් සලායතන නැමැති ඵලය දුක්ඛාරය සත්‍ය. ඒ දුක්ඛාරය සත්‍යයෙන් හටගන්න දුක්ඛාරය සත්‍ය ස්පර්ශයයි. ස්පර්ශයයි දුකට. ඒ දුක්ඛාරය සත්‍යයෙන් හටගත් ඒ දුක්ඛාරය සත්‍ය ප්‍රත්‍ය වීමෙන් හටගත් වේදනාව දුක්ඛාරය සත්‍යය. වේදනාව දුකයි. තර විඥානයේ දුක්ඛාරය සත්‍ය, නාම රූප දුක්ඛාරය සත්‍ය, සලායතන දුක්ඛාරය සත්‍ය, ස්පර්ශ දුක්ඛාරය සත්‍ය, හා වේදනා දුක්ඛාරය සත්‍ය. හැබැයි සමුදාය සත්‍ය ප්‍රත්‍ය කරගෙන ආවේ. මොකද සංකාරපච්ච විඥාන. සංස්කාර නැමැති සමුදය ආර්ය සත්‍යයෙන් මේ පහම දුක්ඛාරය සත්‍යයන්. එකකට එක ප්‍රත්‍යයයි. විඥානයේ නාම රූපයට, නාම රූපය සලආයතනට, සලආයතන ස්පර්ශයට, ස්පර්ශය වේදනාවට. ස්පර්ශය නැමැති දුක්ඛාරය සත්‍යයෙන් හටගත් වේදනාව නැමැති දුක්ඛාරය සත්‍ය සමුදාය සත්‍යයක් වෙනවා තෘෂ්ණාවට. එතන සමුදාය සත්‍යයක් වෙනවා. දුක්ඛාරය සත්‍යයටත් අයිති මේක සමුදාය සත්‍යයටත් අයිති. එතන වර්තමානයේ දුක්ඛාරය සත්‍යය. ඊගා භවයකට සමුදාය සත්‍යය. දැන් මේ වේදනාව කියන එක දුක්ඛාරය සත්‍යයටත් අයිති සමුදාය සත්‍යයටත් අයිති. වේදනාව ස්පර්ශයේ ඵලයක්. නැවත හේතුවක් වෙනවා. නැවත හේතුවක් වෙන්නේ සංසාර ප්‍රවෘත්තියට තෘෂ්ණාවට. තර මෙතනදී දුක්ඛාරය සත්‍ය කියන්නේ දුක්ඛාර සත්‍ය ප්‍රත්‍යවීමෙන් හටගත් දුක්ඛාර සත්‍ය නැමැති වේදනාව ශනේන් සමුදාය සත්‍යයක් වෙනවා තෘෂ්ණාව නැමැති සමුදාය සත්‍යයට. තෘෂ්ණාව දුක්ඛාර සත්‍ය නෙමෙයි. තෘෂ්ණාව සමුදාය සත්‍යය. අතර වේදනාව දුක්ඛාර සත්‍යයටත් අයිති සමුදාය සත්‍යයටත් අයිති. ඇයි? ස්පර්ශයේ ප්‍රත්‍යක් හැටියටයි හටගත්තේ වේදනාව. රහතන් වහන්සේ විඳින්නේ නැහැ කියන කාරණේවත් හොඳට දන්නවා. ඒක නැවත හේතුවක් කරගන්නේ, සමුදාය සත්‍යයක් කරගන්නේ, සමුදය කරගන්නේ නැහැ තෘෂ්ණාව නැමැති සමුදාය සත්‍යයට. හැබැයි වේදනාවේ ඵලයක් තමයි තෘෂ්ණාව. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙතන තියෙනවා ඵල හේතු සම්බන්ධයක්, හේතු ඵල සම්බන්ධයක් වගේම ඵල හේතු සම්බන්ධයක්. දැන් හේතුයේ ඵලයක් ස්පර්ශයේ හේතුවයි ඵලය වේදනා. ତර වේදනාව දුක්ඛාරය සත්‍ය. හැබැයි ශනේ සමුදාය සත්‍යයක් වෙනවා. ඒක සමුදය වෙනවා. ඒක ආර්ය සත්‍යයක් වෙනවා. සමුදාය සත්‍ය තෘෂ්ණාව නැමැති සමුදාය සත්‍යයට. තෘෂ්ණාව දුක්ඛාර සත්‍ය නෙමෙයි. සමුදාය සත්‍ය. තර සමුදාය සත්‍ය තෘෂ්ණාව නැමැති සමුදාය සත්‍ය. නැවත ප්‍රත්‍ය වෙනවා උපාදානයේ නැමැති සමුදාය සත්‍යයට. උපාදානයයි සමුදාය සත්‍යයට. උපාදානයේ දුක්ඛාර සත්‍ය නෙමෙයි. උපාදානයේ සමුදාය සත්‍යයි. මොකටද? එතකොට තෘෂ්ණාව නැමැති හේතුව ප්‍රත්‍ය වීමෙන් උපාදානයෙන් නැමැති ඒ ඵලය ඒක ඵලයක් හේතුවේ ඵලයක් හැබැයි ඒක සමුදාය සත්‍යය. ඒක හේතුවක්. කොහොමද හේතුව? හේතුව කර්ම භවයට. උපාදාන පත්‍ය භව භව කියන තැන කර්ම භව උප්පත්ති භව කියන දෙකයි. කර්ම භව. ତර කර්ම කිව්වේ සංස්කාර. මේ භව තුනක් පෙන්වන්නේ මේ පටිච්ච සමුප්පාදය තුල. අවිද්‍යා පත්‍ය සංඛාරා පෙර භවයටයි. සංඛාර පත්‍ය විඥානං කියන තැන ඉඳලා ඉති වර්තමාන භවයට. ප්‍රතිසන්දි විඥාන. ତර විඥානය නාම රූප සලආයතන පස්ස වේදනා ඉති වර්තමාන භවයට. දැන් වේදනාව
අර දුක්ඛාරය සත්‍ය නැවත හේතුවක් වශයෙන් ප්‍රත්‍ය වුණ තෘෂ්ණාවට සමුදාය සත්‍යයට ප්‍රත්‍යය හේතුවක්. එහෙනම් එතන ඉඳලා තර තෘෂ්ණාව නැමැති සමුදාය සත්‍ය උපාදානයේ නැමැති සමුදාය සත්‍යයට ප්‍රත්‍යය. උපාදානයේ නැමැති සමුදාය සත්‍ය සංස්කාර ඒ කියන්නේ ඊගා භවයට වර්තමාන භවයෙන් ඊගා භවයට ඉස්සෙල්ලා පෙන්වන්නේ අතීත භවයෙන් වර්තමාන භවයට. එහෙනම් කර්ම කියන්නේ හේතු. ඒ කියන්නේ සමුදාය සත්‍ය. තර උපාදානයෙන් නැමැති සමුදාය සත්‍යයෙන් සංස්කාරන් නැමැති ඵලය මේ ඒකයිති සමුදාය සත්‍යයට සංස්කාර. තර සංස්කාර සමුදාය සත්‍ය ඒක ප්‍රත්‍ය වෙනවා උප්පත්ති භවයට. කාම භව, රූප භව, අරූප භව. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව. සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥාසංඤී භව. තුන් භවයේ ගත්තත් නව ආකාරයක භවයේ ගත්තත් දුකයි. ඒක දුක්ඛාර සත්‍යය. භවපච්චය ජාති. එතකොට ඒ සමුදාය සත්‍යයෙන් ඒ සත්‍යතර භවය ඒක ප්‍රත්‍ය වෙනවා ජාතිය. ජාතිය කියන්නේ පහල කරන. ඒකයිති දුක්ඛාර සත්‍යයට. පහල කරා නම් දුකයි. එතකොට භවය දුක්ඛාර සත්‍ය, ජාතිය දුක්ඛාර සත්‍ය. එතන ඉඳලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දුක්ඛාර සත්‍ය. ආර්ය සත්‍යයක්. එහෙනම් අවිද්‍යාව සමුදාය සත්‍ය, සංස්කාර සමුදාය සත්‍ය, විඥානීය දුක්ඛාර සත්‍ය, නාම රූප දුක්ඛාර සත්‍ය, සලආයතන දුක්ඛාර සත්‍ය, ස්පර්ශ දුක්ඛාර සත්‍ය, වේදනා දුක්ඛාර සත්‍ය. මේ වේදනාව සමුදාය සත්‍ය. වේදනාව සමුදාය සත්‍යයක් වෙනවා. විඳීම වින්දනයේ විඳීම තුල ඇලීම. අන්න එහෙනම් එතකොට මේක දුක්ඛාර සත්‍යයටත් අයිති සමුදාය සත්‍යයටත් අයිති වේදනාව. එතන ඉඳලා තණ්හාව සමුදාය සත්‍ය, උපාදානය සමුදාය සත්‍ය, සංස්කාර සමුදාය සත්‍ය. සමුදය කියන්නේ හේතුවයි. ඊගා භවයක් හදන්න. භව තුනට ගත්තත් දුකයි, 9ට ගත්තත් දුකයි. එහෙනම් භව 9ම දුක්ඛාර සත්‍යයි. ජාති පහළ වුණා දුක්ඛාර සත්‍යයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛාර සත්‍යයි. දැන් පැහැදිලිද? එතකොට දැන් තියෙනවා දුක්ඛාර සත්‍ය හා සමුදාය සත්‍ය. දැන් විඥානයේ දුකයි කිව්වේ. ඉතින් විඥානයේ හටගත්ත තැනනේ නාම රූප දෙක පටන් ගත්තේ. නාම රූප දෙකම ක්ෂණයක් පාස ඇතිව නැති වෙනවනේ. ඒ නාම රූප දෙක තුලනේ තියෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා. ආයතන 6 තුලනේ තියෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජරා මරණ ආයතන තුල නෙමෙයිද තියෙන්නේ? ශෝක පරිදේව ආයතන තුල නෙමෙයිද? නාම රූප දෙක තුල නෙමෙයිද? ඒකයි දුක්ඛාර සත්‍ය කියන්නේ. ඒතර විඥානයේ දුක්ඛාර සත්‍යය. ඒ බැස්සේ දුකට. එහෙනම් අයිති දුක්ඛාර සත්‍යයට. ඒතර වේදනාව, ඒතර ස්පර්ශය අයිති දුක්ඛාර සත්‍යයට. ඒ ස්පර්ශය නොනොත් මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය අයිති දුක්ඛාර සත්‍යයට. ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්න වේදනා. ඒතර දුක්ඛාර සත්‍යයට අයිති, සමුදාය සත්‍යයට අයිති. අයි ප්‍රත්‍ය වෙනවා. එහෙනම් තණ්හාව සමුදාය සත්‍ය, උපාදානයේ සමුදාය සත්‍ය, සංස්කාර සමුදාය සත්‍ය, භව දුක්ඛාර සත්‍ය, ජාති දුක්ඛාර සත්‍ය. එතෙන් ඉඳලා ඉදිරියට සියලු සියලුම ධර්මයන් දුක්ඛාර සත්‍ය. එහෙනම් නිරෝධයක් ඕනේ අපිට. දැන් නිරෝධාර සත්‍ය. දැන් මොකද්ද නිරෝධාර සත්‍ය? මේ ලෝකේ තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ලෝකේ මේ විශ්වයේ යමෙක් ඒ භව 9 හෝ කාම භව, රූප භව, අරූප භව 9. ඒතර භව 9ට අයිති වෙන්නේ
රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4, දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අටමහා නිරය. ඊට සම්බන්ධ ශාඛා 128, 136ක් නිර. මේ කිසිම තැනක තරෝක ගත්තොත් ඒතර අසඤ්ඤ තලයක් වෙනවා. අසඤ්ඤ බව, ඒ තමයි අසඤ්ඤ බව, සංඤී බව, නේව සංඤී, ඥාසඤ්ඤී බව කියලා කියන්නේ. නේව සංඤී, ඥාසඤ්ඤී බව කියන්නේ නේව සංඤා, ඥාසඤ්ඤායතනෙ. අසඤ්ඤී බව කියන්නේ අසඤ්ඤ තලය, රූපකයක් විතරක් තියෙන. අනිත් සෑම තැනකම තියෙන්නේ පංචවෝකාර බව. ඒකවෝකාර බව, චතුෝකාර බව, පංචවෝකාර බව. එතකොට සංඤී බව, අසඤ්ඤී බව. අසඤ්ඤී කියන්නේ සංඥාවක් නැහැ. ඒ කියන්නේ අර අසඤ්ඤ තලයේ. සංඥාවක් නැහැ කියන්නේ ඒක. කර සංඤී බව, අසඤ්ඤී බව, නේව සංඤී, ඥාසඤ්ඤී බව. ඇත්තේත් නැහැ, නැත්තේත් නැති භවය. මේ කිසිම භවයක යමෙක් පහළ නුනොත් බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් මේ තුන් භවය නැත්නම් විස්තර වශයෙන් ගන්න නවාකාර භවය යම් කිසි කෙනෙක් පහළ නුනොත් මහණෙනි ජරා මරණයක් පේනවද? ඒ කියන්නේ ಜಾති වශයෙන් හටගත්තේ නැත්නම් පහළ වුණේ නැත්නම් පිළියෙල වුණේ නැත්නම් සකස් වුනේ නැත්නම් මහණෙනි ජරා මරණයක් පේනවද? ජරා මරණයක් තියෙනවද? ජරා මරණයක් නැත්නම් ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක්, දුක්ඛ දෝමනස්යන් තියෙනවද? නෑනේ. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නෑ. જાතියක් නැත්තම් පහළෝනේ නැත්තම් ඔය නව භවය, ඔය තුන් භවය කිසිම භවයක පහළ නුනොත්, සකස් නුනොත්, හටගත්තේ නැත්තම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජරා මරණයක් පෙන්නේ. එහෙනම් ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, දුක්ඛ දෝමනස්යන් පෙන්නේ. ඒක සත්‍යයක්ද? කල්පනා කරලා බලන්න. හිතලා බලන්න. විමසලා බලන්න ඒක පරම සත්‍යයක්. ඒ තමයි නිරෝධාරි සත්‍යය. මොකක්ද කොහොමද නිරෝධ වුනේ? ඊට කලින් තියෙන ධර්මතාවය අයින් කළා. જાතියක් එහෙම නැත්නම් හට ගැනීමක්, පහළ වීමක්, සකස් වීමක්, පිළියෙල වීමක් හදන හේතු අයින් කරා. ඒතර සමුදය අයින් කරා. ඒකට සමුදය. හැබැයි තුන් භවයේ ඇයිති දුක්ඛාරි සත්‍යයට. හැබැයි හේතුවක් වෙනවා. මොකටද හේතුවක් වෙන්නේ? හේතුවක් වෙන්නේ ආයි දුක්ඛාරි සත්‍යයට ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මහණෙනි මේ ලෝකේ තොර යම් කිසි කෙනෙක් කර්ම කරන්නේ නැත්තම් කර්මශය කළොත් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. පින්, පව්, හා ධ්‍යාන. මේ සංස්කාරයක් හට නොගත්තොත් භවයක් සකස් වෙයිද? භවයක ප්‍රතිසන්දි ගනීද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේම පෙන්නේ. යමෙක් සංස්කාර කර්ම, තර කර්ම භව උප්පත්ති භවයට ප්‍රත්‍යයයි. එහෙනම් මහණෙනි යම් කිසි කෙනෙක් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර කියන මේ සංස්කාර ධර්මයන් එයාගේ සිත තුළ ශේකලොත්, අවසන් කළොත්, මතු නෝපදින තැනටපත් කරොත් මහණෙනි උප්පත්ති භවයක් වෙන්නේද? ස්වාමිනී උප්පත්ති භවයක් නැහැ. මහණෙනි සාදු සාදු එක හැමම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට නිරෝධයද? මහණෙනි යම් කිසි කෙනෙක් උපාදානය, කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන. මහණෙනි යමේ මේ කර්ම භවයට ප්‍රත්‍ය වෙන උපාදානයේ නැමැති හේතුව, ඒ සමුදය, ඒ හේතුව. ඒකට කාමයන් උපාදාන කරගන්නෙත් නැත්නම්, එයා භවයන් උපාදාන කරගන්නෙත් නැත්නම්, එයා ditthි උපාදාන කරගන්නෙත් නැත්නම්, එයා මම මගේ කියන ඒ අන්තවාද උපාදානය එයාට නැත්තම් මහණෙනි එයා කර්ම රැස් කරයිද? එයා කර්ම රැස් කරයිද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. එයා කර්ම රැස් කරයිද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැහැ.
මහණෙනි නිරෝධාරය සත්‍යයි. කර්ම නිරෝධයි. ඒ නිරෝධාරය සත්‍යයි. එතකොට මොකද්ද? කාම උපාදාන. දැන් මේ නිවනට බණ කියන්නේ පටිච්චසමුප්පාදය ගලපන්නේ චතුරාර්ය සත්‍යයත්. එහෙනම් කාම උපාදාන. කාම කිව්වේ කැමැති. උපාදාන කිව්වේ අල්ලගත්තා. කැමැති දේ අල්ලගත්තා. කොහෙන්ද අල්ලගත්තේ? සිතින්, මනසින්. එතකොට මනසට මොකද වෙන්නේ? දැන් මනසෙන් ග්‍රහණය කරගත්ත දේ නේද ඊගා භවයට ගෙනියන්නේ. කයෙන් යන්න බෑ තව භවයකට. මනසින් සම්බන්ධ වෙන්නේ. මනසේ ස්වභාවයෙන්ුයි තව භවයකට පිළියෙල වෙන්නේ, කරුණු පිළියෙල වෙන්නේ. එහෙනම් කැමැති දේ ග්‍රහණය කාම උපාදාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකයින් කොලත් ඒ ග්‍රහණය සහ මුලින් නැතිකොලත් මතු නූපදින තැනටපත් කරොත් හට නොගන්න තැනටපත් කරොත් ඒ කැමැති දේ පිළිබඳව ග්‍රහණය තදින් අල්ලා ගැනීම උපාදානය. දැන් අල්ලගෙනද නැද්ද කියලා හොඳට තමන්ම විමසලා බලන්න මනසින්. අල්ලගෙන ඉන්නේ. කාවද? විශේෂයෙන් අඹදරුවෝ. තමන් සතු වස්තු දීපල ඉඩකඩම් යාන වාහන මිල මුදල් පළඳින ආභරණ නිවෙස් දැන් ඔක්කොම මනසින් ග්‍රහණය කරගෙන නැද්ද? ඇයි ඒවට කැමතිනේ? කැමති කිව්වේ කාමයට. ග්‍රහණය කරගත්තට මොකද්ද? උපාදානය. ඒ නිසා නෙමෙයිද කර්ම කරන්නේ. හොඳට බලන්න. ඒ නිසා තමයි කර්ම කරන්නේ. ඇයි? ඒවා රකින්න, ඒවා ආරක්ෂා කරන්න, ඒවා තමන් සතු කරගන්න, තමන් සන්තකේ රඳව ගන්න කර්ම කරනවා. සත්තු මරනවා. හොරකම් කරනවා. ඒ ආස්වාදයන් විඳින්නේ වෙන් ලාමක කාම සේවනයන් කරනවා. බොරු කියනවා. කේලම් කියනවා. පරුෂ වචනෙන් බැන වදිනවා. දැන් ඔය උපාදානයෙන් නැත්තම් කරයිද? හොඳට බලන්න. ඒ කියන්නේ ග්‍රහණය මනසෙන් ග්‍රහණය කරගෙන නැත්තම් ඒ කැමැති දේවල් එහෙනම් ඒ කැමැති වෙන්නේ වට. කැමැති වෙන්නේ ඒ පිළිබඳව යථාර්ථය නොදන්න හින්දා. ඇත්ත ඇත්ත සැටියෙන් නොදන්න හින්දා, නොතේරෙන හින්දා ඒවට කැමැති වෙනවා, ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කාම උපාදානයක් නැද්ද යමෙකුට? ඒ වගේම මේ අධ්‍යාත්මයේ තියෙන සියලු කොටස් වලට ඒවට කැමතිනේ. ඒවට කැමති. ඒ කොටස් ටික රැකගන්නේ ඇයි? ආරක්ෂා කරගන්නේ ඇයි? ඒක ආරක්ෂා කරගන්නේ ඒක උපකාර කරගෙන අර කාම වස්තු පිළිබඳව සිතුවිලි ටිකක් ගොඩනගා ගන්න පුළුවන්. සිතුවිලි වල ආස්වාදයයි හොයන්නේ. ඒ උපකරණ වල ආස්වාදයක් නෙමෙයි. ඒ වස්තුකාම කියන ඒ බාහිර වස්තුන් වලට ඒ වස්තුන් තුල පවත්තන සිත පවත්තන්නේ ග්‍රහණය කරගෙන තදින් අල්ලගෙන ඒ ආස්වාදයේ විඳින්න කැමතියි. ඒ උපකරණ උපකාර කරගෙන සිතුවිලි ටිකක් ගොඩනගන්න කැමතියි. ඒවට කිව්ව ක්ලේශකාම. ක්ලේශකාම කෙලසෙනවා, කැමැත්තෙන් කෙලසෙන්නේ. සිත කෙලසෙන්නේ. ක්ලේශකාම අර වස්තුකාම. දෙකම උපාදාන කරන්නේ තින්නේ. අර සිතුවිලි උපාදාන කරගෙන නැද්ද? විඳින ආස්වාදය, එහෙන් රූප බලලා ඒ විඳින ආස්වාදය, සතුට උපාදාන කරන්නේ. කනෙන් ශබ්ද අහලා ඒ පිළිබඳව සිතින් උපාදාන කරගෙන ඉන්නවා. නාසයෙන් සෝදාග්‍රහණය කළ ඒ පිළිබඳව සිතින් උපාදාන කරගෙන ඉන්නවා. එහෙනම් නාසයටත් කැමති, බාහිර දෙයටත් කැමති. කාම උපාදාන, වස්තුකාම, ක්ලේශකාම. දිවටත් කැමති, රසයටත් කැමති. ඒ සිතක් හදාගන්න පුළුවන්. ආස්වාදයක්, මද්ද ආස්වාදයක්, චිත්තක්ෂණයක ආස්වාදයක්. රසිතක් හදාගන්න පුළුවන් නිසා කැමති දෙකට. කාම ග්‍රහණය කරන් ඉන්නේ උපාදාන. එහෙනම් උපාදානින් නිසා තමයි කර්ම කරන්නේ. එතකොට පොට්ටබ්බ කය පහස දෙකටත් කැමති. ඒ දෙක නිසා සිතක් හදන්න පුළුවන්.
ආස්වාද සිතක් හදන්න පුළුවන්. ඒකට කැමති. දැන් කාම උපාදාන නෙමෙයිද? මනසයි අරමුණේ. අරමුණ ඉට්ටු කරගන්නමයි වෙහෙසෙන්නේ. මොන විදිහෙන් හරි ඉට්ටු කරගන්න. හොඳින් බැයි නම් නරකින්. අපරාධ කරලා හරි අරමුණ ඉට්ටු කරගන්න නෙමෙයිද වෙහෙසෙන්නේ ලෝකයා. පෘථග්ජන පුච්චලයා. අපරාධ කරනවා. ඉතින් අපරාධ කියන්නේ කර්මනේ. අකුසල කර්ම කරනවා තමන්ගේ අරමුණ ඉටු කරගන්න. දැන් එතකොට උපාදානෙ නෙමෙයිද? සිතුවිලි උපාදාන කරගෙන නැද්ද? මනසින් බාහිර අරමුණු උපාදාන කරන්නේ. එන කාම උපාදාන. ඒ වර්තමානයේ ඉහළින්ම විඳින ආස්වාදේ ඒ සතුට සහගත සොම්නස් සහගත සිත් ඒ පරම්පරාව ඉදිරියටත් ගෙනියන්න ඕනේ. භව උපාදාන. නැද්ද? භව උපාදාන හේතුවයි. සමුදාය සත්‍යයි. ditthi උපාදාන. මේ පටිච්ච සමුප්පාදය හා මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවය නිවැරදිව තේරෙන්නේ වැටහෙන්නේ අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ නොවන තාක්කල් ඒ උපාදානයට අනුව කර්ම කරනවා. එතකොට මේක සමුදයයි. මොකටද? අර කර්ම නැමැති ඵලය හැබැයි ඒක සමුදය ආර්ය සත්‍යයි. මොකටද? උප්පති භවයකට. භවය දුක්ඛාර සත්‍යය. භවය සමුදාය සත්‍යය. දුක්ඛාර සත්‍යය. භවයකට බැස්සනම් අනිවාර්යෙන් දුක්ඛාර සත්‍යය. එහෙනම් ditthi උපාදාන. එහෙනම් ditthියෙන් ගැලවෙන්න නම් මේ චතුරාර්ය සත්‍ය දුක්ඛාර සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර සත්‍ය මේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ගලපන්නේ. එහෙනම් එතන ditthi උපාදානයක් නැහැ. අයි වැරදි දේවල් වෙන වෙන වෘත වෙන වෙන පිළිගැනීම් වෙන වෙන දර්ශන විශ්වාස කිරීම ඇදහිීම් ඒ සියල්ලෙන් මිදෙනවා අයින් වෙනවා. ඒ උපාදාන කරගන්නේ ඒව ග්‍රහණය කරගන්නේ. අන්තවාද උපාදාන. මම මගේ. මේ තමයි භයානකම උපාදානය. මමමයි මගේමයි මට අයිතිමයි. නිස්සත්ත්ව නිච්චීව සත්‍යයක් නෑ පුච්චරයක් නෑ. මනසින් මේ සියලු උපාදාන කරගෙන ඉන්නේ. රූප උපාදානය මනසින් අල්ලන්නේ. රූපයකුත් නෑ. වේදනා උපාදාන කරගෙන ඉන්න මනසින් විදීමක් සිතක් විතරයි. හේතුන්ගෙන් හටගන්නේ. මේ සෑම ධර්මතාවයම හේතුන්ගෙන් හටගන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්තවාද උපාදාන මම මගේ කියන එක දැඩිව අරගෙන තියෙනවා. පෘථග්ජන පුච්චලය. එහෙනම් තර කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. මහණෙනි යමෙකුට මේ කාමයන් මනසින් ග්‍රහණය කරගන්නෙත් නැත්තම් භවයන් නැවත නැවත ඒ කාමයන් භවයෙන් භවයට ගෙනියන්න මනසින් ග්‍රහණය කරගන්නෙත් නැත්තම් ditthi ග්‍රහණය කරගන්නෙත් නැත්තම් මනසින් වෙන ditthi මම මගේ කියන සිතුවිල්ලත් නැත්තම් අන්තවාද උපාදාන ඒකත් නැත්තම් සත්‍යයක් පුච්චරයක් කියන සංඥාවක් නැත්තම් මහණෙනි එයා කර්ම කරයිද කර්ම කරයිද සානි භාගතුන් වහන්සේ නැහැ එයා කර්ම කරන්නේ මහණෙනි කර්ම නිරෝධයයි ඒ කර්ම නිරෝධයයි කර්ම නිරෝධද භව නිරෝධයි භව නිරෝධද ජාති නිරෝධයි ජාති නිරෝධද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති මහණෙනි මේ දුක්ඛඳේ නිමාවයි එතකොට චතුරාර්ය සත්‍යයි පටිච්චසමුප්පාදයයි එහෙනම් මහණෙනි උපාදානයේ සමුදාය සත්‍යයි ඒතර සමුදය අයින් කරනවා. ඒතර කර්ම රැස් වෙන්නේ ඒ සමුදය අයින් වෙනවා. ඒතර සමුදාය සත්‍ය ප්‍රකටව හටගත්ත සමුදාය සත්‍ය කර්ම. ඒ කර්ම සමුදය ඒ සමුදාය සත්‍යයක් මොකටද? දුක්ඛාර සත්‍යයට උප්පත්ති භවයට. බලන්නකො මේ චතුරාර්ය සත්‍ය ලස්සනට තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ තුල. මේකනේ මේ අවබෝධ කරගන්න ඕන කියන්නේ. චතුරාර්ය සත්‍යය. එතකොට ඒක තියෙනව නේද මේ පටිච්චසමුප්පාදය තුළ ලස්සනට ගලපලා බුදුරජාන් වහන්සේ. මේ ක්‍රියාව නිවැරදි ක්‍රියාව තාමත්ම පැහැදිලිව පිරිසිදුව පෙන්වලා දෙනවා.
මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙකුට යම් තැනක සිත ඇලෙන්නේ නැද්ද? ඇලෙන සිතක් නැද්ද? සිත රැඳෙන තැන. සිත පිහිටන තැන. දැන් කොහෙද පිහිටන්නේ? පිහිටන තැන්. පිහිටන තැන් කොහෙද? ඇසට සිත ඇලෙනවා. බාහිර රූපයට ඇලෙනවා. දෙක නිසා හටගන්න සිතට ඇලෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට ඇලෙනවා. ස්පර්ශය නිසා විඳීමේ සිතට ඇලෙනවා. මහණෙනි යමෙක් කනට ඇලෙනවා. ශබ්දයට ඇලෙනවා. ඒ දෙක නිසා උපදින සිතට ඇලෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට ඇලෙනවා. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතට ඇලෙනවා. හොඳට බලන්නකෝ ඇලෙන්නේ නැද්ද කියලා. තම තමන්ම විමසලා තම තමන්ගෙම විමසලා බලන්න ඇලෙන්නේ නැද්ද කියලා මම මේ කියන තැන් වලට. නාසයට ඇලෙනවා, ගන්ධයට ඇලෙනවා. ඒ කියන්නේ කැමති කියන එක. ඒ දෙක නිසා උපදින සිතට ඇලෙනවා. තුන් කරුණ එකතු ස්පර්ශයට ඇලෙනවා. ගාන සම්පස්ස. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතට ඇලෙනවා. මහණෙනි දිවට ඇලෙනවා. රසයට ඇලෙනවා. ඒ දෙක නිසා උපදින සිතට ඇලෙනවා. චිව විඥාණයට. තුන් කරුණ එකතු ස්පර්ශයට ඇලෙනවා. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතට ඇලෙනවා. මහණෙනි මේ තෘෂ්ණාව හට ගන්න ආකාරය. මේ තණ්හාව හට ගන්න ආකාරය. මහණෙනි කයට ඇලෙනවා. පහසට ඇලෙනවා. ඒ දෙක නිසා උපදින සිතට ඇලෙනවා. කාය විඥාණයට ඇලෙනවා. තුන් කරුණ එකතු ස්පර්ශයට ඇලෙනවා. කාය සම්පස්ස. ස්පර්ශය නිසා විඳීමේ සිතට ඇලෙනවා. කාය සම්පස්සජ වේදනා. මහණෙනි මේ පස්තන ඇලෙනවා. මහණෙනි මනසට ඇලෙනවා. අරමුණු වලට ඇලෙනවා. ඒ දෙක නිසා උපදින මනෝ විඥාණයට ඇලෙනවා. මහණෙනි තුන් කරුණ එකතු ස්පර්ශයයි. ඔය ස්පර්ශයට ඇලෙනවා. ඔය ස්පර්ශය නිසා විඳීමේ සිතයි මනෝ සම්පස්සජ වේදනා. ඒ විඳීමට ඇලෙනවා. මහණෙනි මේ ඇලෙනවා. හොඳටම ඇලෙනවා. බෙහෙවින්ම ඇලෙනවා. ඇලෙනවද මහණෙනි උපාදානිය? ඒ සමුදාය සත්‍යයි. ඒ ඇලීම. ඒ ඇලීම මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් මේ සඳහන් කරපු මේ ස්ථානවලට 30ක් කිව්වා. තව පැත්තකින් ගත්තොත් 60ක් තියෙනවා. මේ 30කින් ගත්තේ. මේ ස්ථාන 30 යම් කිසි කෙනෙක්ගේ සිත ඇලෙන්නේ නැද්ද? සිත රැඳෙන්නේ නැද්ද? සිත එතන බැසගන්නේ නැද්ද? මහණෙනි උපාදානයක් පෙනෙයිද? මහණෙනි උපාදානයක් පෙනෙයිද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ නැහැ. උපාදානයක් පෙන්නේ. මහණෙනි උපාදාන නිරෝධය. මහණෙනි උපාදාන නිරෝධේ කාර්ය සත්‍යයක්. එයි ඒකට කලින් තියෙන හේතු අයින් කරා. හේතු අයින් කළොත් ඵලය නැහැ. මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් විඳින්නේ නැත්තම් විඳීමේ සිත් හදන්නේ නැත්තම් එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යමෙක් විඳීමේ සිත් හදන්නේ නැද්ද? විඳීමේ සිත් හදන්නේ නැත්තම් මහණෙනි ඇලීමේ සිත් හැදෙයිද? මහණෙනි වේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍යයයි. යමෙක් විඳින්නේ නැහැ. එතකොට සොම්නස්, දොම්නස්, මදහත්. එහෙන් තුනයි. මේ කෙටියෙන් ගන්න. කනෙන් තුනයි. සොම්නස්, දොම්නස්, මදහත්. නාසයෙන් තුනයි. සොම්නස්, දොම්නස්, මදහත්. වේදනා. දිවෙන් තුනයි. සොම්නස්, දොම්නස්, මදහත්. කයෙන් තුනයි. සොම්නස්, දොම්නස්, මදහත්. මනසින් තුනයි. සොම්නස්, දොම්නස්, මදහත්. මහණෙනි මේ වේදනාව මේ විඳීම යම් කිසි කෙනෙක් ඒ විඳින්නේ නැත්තම් මහණෙනි සිත එතන ඇලෙයිද? සානි භාග්‍යතුන් වහන්සේ සිත එතන ඇලෙන්නේ. මහණෙනි තණ්හා නිරෝධයයි. ඒ තෘෂ්ණා නිරෝධයයි. ඒ කාර්ය සත්‍යයක්.
බලන්න හොඳට. විමසලා බලන්න, කල්පනා කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර සමුදාය සත්‍ය. ඒකයි දැන් වේදනාව සමුදාය සත්‍යයක් හැටියට ගන්න. හැබැයි දුක්ඛාර සත්‍යයටයි තියෙන්නේ. හැබැයි ඒක සමුදයක් කර නොගෙන මෙතනින් අවසන් කළොත් වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. මහණෙනි මේ දුක්ඛ දී නිමාවයි. එතකොට එන්නේ අපි පටිච්ච සමුප්පාදයට ගලපගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රත්‍ය පෙන්වත තථාගතයන් වහන්සේ. ප්‍රත්‍ය නිරෝධයෙන්, ඒ කියන්නේ උපකාර නිරෝධයෙන් ඵල නිරෝධයක් වෙන බව පෙන්වුවා. හොඳයි මහණෙනි. මේ ලෝකයේ යම් කිසි තැනක චක්කු සම්පස්ස. ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැති. කනට ශබ්ද ස්පර්ශ වෙන්නේ නැති. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්නේ නැති. දිවට රස ස්පර්ශ වෙන්නේ නැති. ශරීරයට පහස ස්පර්ශ වෙන්නේ නැති. මනසට අරමුණ ස්පර්ශ වෙන්නේ නැති. මහණෙනි විඳීමක් වෙන්නේද? හොඳට කල්පනා කරන්න. හොඳට විමසන්න. පරීක්ෂා කරන්න. ඒ ස්පර්ශ 6 ස්පර්ශ ආයතන 6 ස්පර්ශ 6 නැත්තම් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මහණෙනි මේ ස්පර්ශ 6 නිරුද්ධන නැත්තම් මහණෙනි තෘෂ්ණාවක් පෙනෙයිද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තෘෂ්ණාවක් පෙනෙන්නේ නැහැ. ඇලීමක් පෙනෙන්නේ නැහැ. වේදනාවක් පෙනෙන්නේ නැහැ. ස්පර්ශයක් නැත්තම් මහණෙනි මේ ස්පර්ශ 6 පැවැත්මක් නැත්තම් මහණෙනි වේදනාවක් පෙනෙයිද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වේදනාවක් පෙනෙන්නේ. මහණෙනි වේදනාවේ නිරෝධයයි. ඒ වේදනාවේ නිරෝධයයි. ඇයි? ස්පර්ශ නිරෝධයි. මහණෙනි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයි. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි. භව නිරෝධයෙන් චාති නිරෝධයි. චාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. සියලු දුක්ඛ දේ නිරෝධේ හෙවත් නිවනයි. මහණෙනි යම් තැනක අසත් නැත්තම් කනත් නැත්තම් නාසයත් නැත්තම් දිවත් නැත්තම් ශරීරයත් නැත්තම් මනසත් නැත්තම් ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන මේ ආයතන 6 නැත්තම් මහණෙනි ස්පර්ශයක් පේනවද? ස්පර්ශයක් තියෙයිද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නැහැ. මහණෙනි ස්පර්ශේ නිරෝධයයි. මොකක්ද? සලායතන නිරෝධ. සලායතන නිරෝධන. මහණෙනි ස්පර්ශයක් පෙනෙයිද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශයක් පෙන්නේ. මහණෙනි ඒක ආර්ය සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. එහෙනම් සලායතන නිරෝධය. ආයහන බුදුරජාණන් වහන්සේ මහණෙනි නාම රූප දෙකක් වේදනා සංඥා සංකාර විඥාන රූප මේ නාම රූප දෙකේ පැවැත්මක් නැත්තම් නාම රූප දෙකම නිරුද්ධ නම් යම් තැනක රූපයකුත් නැත්තම් යම් තැනක වේදනාවකුත් නැත්තම් යම් තැනක සංඥාවකුත් නැත්තම් යම් තැනක සංස්කාරයකුත් නැත්තම් යම් තැනක විඥානයක් නැත්තම් මහණෙනි ආයතන 6ක් පෙනෙයිද? සානි භාගතුන් වහන්සේ ආයතන 6ක් පෙන්නේ. මහණෙනි ඒක සත්‍යයක්. නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයි. ඒ කාර්ය සත්‍යයක්. ඒ නිරෝධාරය සත්‍යයි.
එහෙනම් නාම රූප. તો නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ඡාති නිරෝධෝ. ඡාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. සියලු දුක්ඛ දෙනිමාවයි. මහණෙනි, යම් තැනක ප්‍රතිසන්දි විඥානයක්, ප්‍රතිසන්දි විඥානය අර මම කලින් සඳහන් කරා කාම භව, රූප භව, අරූප භව, එකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව, සංඤී භව, අසංඤී භව, නිවසඤ්ඤී ඥාසඤ්ඤී භව. මහණෙනි, මේ තුන් භවයේ හෝ නව භවයේ මේ යම් භවයක ප්‍රතිසන්දි විඥානයක් බැස්සේ නැත්තම්, ප්‍රතිසන්දි විඥානයක් හටගත්තේ නැත්තම්, බැස්සේ නැත්තම්, අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික වශයෙන් යම් තැනක බැසගත්තේ නැත්තම් මහණෙනි නාම රූප දෙකක් පෙනෙයිද? සාමාන්‍ය භාග්‍යවතුන් වහන්සේ නාම රූප දෙයක් පෙන්නේ. විඥානයේ යම් කිසි තැනක බැස්සේ නැත්තම්, හටගත්තේ නැත්තම්, පහළ වුණේ නැත්තම් සාමාන්‍ය භාග්‍යවතුන් වහන්සේ නාම රූප දෙකක් පනවන්න බෑ, පේන්නේ නැහැ නාම රූප. මහණෙනි ඒක ඇත්ත. ඒක සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. මහණෙනි නිරෝධාරි සත්‍යයි. ඒ නාම රූප දෙකේ නිරෝධාරි සත්‍යයි. ඒක පරම සත්‍යයක්. ආර්ය සත්‍යයක් ඒක. එහෙනම් නාම රූප දෙකයි ති දුක්ඛාරි සත්‍යයට. ආයතන හයයි ති දුක්ඛාරි සත්‍යයට. ස්පර්ශ හයයි ති දුක්ඛාරි සත්‍යයට. වේදනා හයයි ති දුක්ඛාරි සත්‍යයට. එතකොට දැන් දුකේ නිමාවද? මොකක්ද එහෙනම්? නිමා කලේ කොහොමද? ප්‍රතිසන්දි විඥානයේ බැස්සේ නැහැ. මහණෙනි. ආයි අහනවා. මහණෙනි යම් තැනක කර්ම රැස් වෙන්නේ නැත්තම්, කර්ම ප්‍රත්‍යයෙන් උපන්දේ නැවත සකස් කරන්නේ කර්මයයි. ප්‍රත්‍යයෙන් උපන්දේ. ඒ කියන්නේ උපකාරයෙන් උපන්නේ. දැන් උපකාරයෙන් උපන්න නැවත සකස් කරනවා. මොකක්ද උපකාරයෙන් උපන්නේ? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපකාරයෙන් උපන්න. නැවත සකස් කරන්නේ කර්ම. ඊගාව භවයටත්. ඒක උපන්නේ ප්‍රත්‍යයෙන්. මොන ප්‍රත්‍යයෙන්ද? සංස්කාර ප්‍රත්‍යයෙන්. ତර සංස්කාරිකවේ කර්ම. තර කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත විඥාණය නාම රූප සලආයතන පස්ස වේදනා. ඊගා භවයට හදන්නේ එහෙනම් කර්ම ප්‍රත්‍යයෙන් උපන්දේ නැවත සකස් කරන්නේ කර්මයයි. එතකොට ප්‍රත්‍යයෙන් උපන්න කිව්වේ අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්නේ. ප්‍රත්‍යයෙන් උපන්න දේ නැවත සකස් කරනවා. එතකොට සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ප්‍රත්‍යයෙන් නෙමෙයි උපන්නේ. නැවත ඊගා භවයට සකස් කරන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? සංකාර ප්‍රත්‍යයෙන්. කර්ම ප්‍රත්‍යයෙන්. නෙමෙයිද? එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත පිළියෙල කරන්නේ තමන්ගේ සිතුවිලි නෙමෙයිද? තමන්ගේම සිතුවිලි නෙමෙයිද? වර්ධවාගත් සිතුවිලි නරක ප්‍රතිඵල. විකෘති රූප. වර්ධවාගත් සිතුවිලි. හොඳින් ගත්ත සිතුවිලි හොඳයි. ප්‍රතිඵල හොඳයි. සැප ප්‍රතිපදා. සැප පිළිවෙල. දැන් ප්‍රත්‍යයෙන් උපන් දේ නැවත සකස් කරන්නේ මොනවද එතකොට? මහණෙනි යම් තැනක සංස්කාර නැත්. ඒ කියන්නේ පෙර භවයේ ප්‍රත්‍යයෙන් උපන්නා දැන් හරි. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඊගා භවයට හදන්නේ එහෙනම් උපකාරයෙන් උපන්න දේ නැවත සකස් කරන්නේ ආයේ කර්මම තමයි. මහණෙනි යම් තැනක පින් පව් ධ්‍යාන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිච්චාභි සංඛාර. මහණෙනි මේ සංස්කාරයන් යම් කිසි කෙනෙකුගේ සිත තුළ ආයි කවදාවත් හටගන්නේ නැද්ද?
මහණෙනි ප්‍රතිසන්දි විඥානයක් පේනවද? සානි භාගතුන් වහන්සේ නැහැ. ප්‍රතිසන්දි විඥානයක් පේන්නේ. මහණෙනි ඒක සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. ඒ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධයි. නිරුද්ධයි. නැවත හටගන්නේ නැහැ. ඒතර විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. දැන් බලන්න. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti. අවසන්. දැන් හරිද එතකොට? තව තියෙනවා. මහණෙනි මේ ලෝකේ යම් කෙනෙකුට අවිද්‍යාව නැද්ද? අවිද්‍යාව අවසන්ද? විද්‍යාව ඉපදුවද? කොහොමද ඉපදුවේ? දුක්ඛේ ඥාන. එයා දුක අවබෝධ කළා. දුක්ඛ සමුදය ඥාන. ඒ දුකට හේතුව අවබෝධ කළා. දුක්ඛ නිරෝධේ ඥාන. ତොර මේ නිරෝධය දැක්කා. හේතු අයින් කිරීමෙන් ඵල නිරෝධයක් වෙන බව යමනාව දැක්කා. දුක්ඛ නිරෝධය අවබෝධ කළා. ඒකට ප්‍රතිපදාව අවබෝධ කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ ප්‍රතිපදාව අවබෝධ කළා. පුබ්බන්තේ ඥාන. පෙර භවය අවබෝධ කළා. කොහොමද? අවිච්ඡා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන. අතීතයෙන් වර්තමාන භවයට ආපු හැටි දැක්කය. ඒකට පුබ්බන්තේ ඥාන පෙර භවයේ පිළිබඳව නුවණ එයාට. අපරන්තේ ඥාන අනාගත භවයේ පිළිබඳව නුවණ. කොහොමද? උපාදාන පත්‍ය භව. අනාගත භවයේ පිළිබඳව නුවණ. පුබ්බන්තේ අපරන්තේ ඥාන පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නුවණ. දර පටිච්ච සමුප්පාද ධර්මයේ තුල දැන් චතුරාර්ය සත්‍ය පැහැදිලිද කියන එක. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල චතුරාර්ය සත්‍ය. ඉතින් ගලපන්නකො. මේ ප්‍රවෘත්තියත් එක්ක ගලපන්න. පැවැත්ම. ප්‍රවෘත්තිය කිව්වේ පැවැත්ම. එහෙනම් මහණෙනි යම් කිසි කෙනෙකුට එහෙනම් අවිච්ඡායත්තේ වාසේස විරාග නිරෝධ සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුච්ඡanti. හැබැයි පෙන්නුවත් පැවැත්මත් පෙන්නවා. ඒ කොහොමද? අවිච්ඡා පත්‍ය සංඛාරා ප්‍රත්‍ය සංස්කාර වලට අවිද්‍යාව. සංස්කාර ප්‍රත්‍යය ප්‍රතිසන්දි විඥාණයට සංඛාර පත්‍ය විඥාන. ප්‍රතිසන්දි විඥානයේ ප්‍රත්‍යය නාම රූප වලට විඥාන පත්‍ය නාම රූප. නාම රූප ප්‍රත්‍යය සලආයතන වලට නාම රූපච්ඡ සලආයතන. සලආයතන ප්‍රත්‍යය ස්පර්ශයට සලආයතන පච්ච පස්ස. ස්පර්ශය ප්‍රත්‍යය වේදනාවට පස්සපච්ච වේදනා. වේදනාව ප්‍රත්‍යය ඇලීම ඒවත් තෘෂ්ණාවට වේදනා පච්ච තණ්හා. තණ්හාව ප්‍රත්‍යය උපාදානයට තණ්හා පච්ච උපාදාන. උපාදානයේ ප්‍රත්‍යය කර්ම භවයට උපාදාන පච්ච භව. කර්ම භව ප්‍රත්‍යය උප්පත්ති භවයට එහෙනම් උපාදාන නිසා කර්ම කර්ම භව නිසා උප්පත්ති භව. භවපච්චය ජාති භවයේ ප්‍රත්‍යය පහල කරන්න උපකාරයි පහල කරන්න. ජාතිය ප්‍රත්‍යයයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මෙන්න සමුදය. අන නිරෝධය. තොර චතුරාර්ය සත්‍ය. එයි නාම රූප දෙක දුකයිනේ. ආයතන ටික දුකයිනේ. ස්පර්ශය දුකයිනේ. වේදනාව දුකයිනේ. ආයතන දුකයිනේ. ධාතු දුකයිනේ. ස්කන්ධ දුකයිනේ. දැන් තේරෙනව නේද? එහෙනම් නිරෝධය. මහණෙනි
මේ ලෝකේ යම් කිසි කෙනෙකුට යා ආශ්‍රව නැත්. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව. දරිස්සර කිව්වේ කාම ආශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, කාම භව කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන කියලා පෙන්වුවේ. ඒවම තමයි ආයි මෙතනට එන්නේ. ඒ කියන්නේ ඇලීම. දැන් මෙතන පෙන්වන්නේ ඇලීම ආශ්‍රව. කාමාශ්‍රව, කාමයන්ට ඇලෙනවා. භවආශ්‍රව, භවයන්ට ඇලෙනවා. ditthි ආශ්‍රව, ditthින්ට ඇලෙනවා. මහණේ එහෙනම් අවිජ්ජාශ්‍රව. යම් කිසි කෙනෙකුට මේ ලෝකේ ආශ්‍රව නැද්ද? ආශ්‍රව ප්‍රහීනද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීනද? මහණෙනි, යා විද්‍යාව ඉපදුවා. එයා විචා උදපාදී. එයා විද්‍යාව ඉපදුවා. එහෙනම් අවිද්‍යාවක් නැහැ. එහෙනම් අවිද්‍යාවක් නැත්තම් දැන් මේ සියලු දුක්ඛ වටයන් වැටෙනවද? වැටෙනවා. දැන් පැහැදිලිද එතකොට? දැන් මෙන්න චතුරාර්ය සත්‍ය ගැලපේ පටිච්චසමුප්පාදයට එක්ක. චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාදය ගලපා කරන ධර්ම දේශනාව. දැන් හරිද? දැන් ඔක ටික නේද අවබෝධ කරගන්න ඕනේ. දැන් කල්පනා කරලා බලන්න පැවැත්ම හොඳයිද? නැවැත්ම හොඳයිද? පැවැත්ම හොඳ නම් ওই විදිහටම යන්න දුන්නාම ඉවරයි, කිසි ගැටලුවක් නැහැ. හැබැයි නිරයටත් යනවා. තිරිසන් ලෝකයටත් යනවා, പ്രേත ලෝකයටත් යනවා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මනුස්ස ලෝකයේ දුකයි කියලා තේරෙනවා නම් මනුස්ස ලෝකයේ සුගතියක්. ඒක දුකයි කියලා තේරෙනවා නම් තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ නිරය ගැන අපි කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි මේ තුන් භවයේ එක භවයක්. එක භවයක්වත් ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් මම ප්‍රශංසා කරන්නේ, වර්ණනා කරන්නේ, හොඳයි කියන්නේ. ඒ තුන් භවයේම එහෙම නැත්නම් භව 9මයි දුකට. ඔය දුකටයි තියෙනවා. එහෙනම් පැහැදිලිද? චතුරාර්ය සත්‍ය පුළුවන් අවබෝධ කරගන්න තේරෙනවා. හැබැයි ගලපන්න මේක. පටිච්චසමුප්පාදයට එක්ක ගලපන්න. මුලට ආවත් එහෙනම් එකින් එක අයින් කරන්නකෝ. හේතු අයින් කරගෙන එන්න. මොකද වෙන්නේ කියලා බලන්න. නිරෝධය නැද්ද කියලා බලන්න. ඒක ආර්ය සත්‍යයක්. ඒක නිරෝධාර්ය සත්‍යය. ආපු මාර්ගය මනාව දකීවි. ආපස්සට හැරලා බලපුවාම මම මොන පාරෙන්ද ආවේ මෙතනට කියලා. ආවේ ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති ඒ පාරෙන් ආවේ. ඒ මාර්ගයෙන් ආවේ. ඒ මාර්ගය නිවැරදි මාර්ගයයි. ඒකායන නිවන් මඟ. ආර්ය ශ්‍රාංගික මාර්ගය. එහෙනම් තොට දුක්ඛ සමුදය නිරෝධ මග්ග. හොඳයි. ධර්ම දේශනාව නිමවටපත් කරනවා. කොට්ටරාමුල්ල රොබර්ට් වත්ත පදිංචි ආර් චිත්‍රා මෑණියන් සහ දූදරු පිරිස විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරා තිනවා. අරමුණ මෙම මාස 14 වෙනි දිනට 70 වන ජන්මදිනයේ යෙදුණේම් තිලකරත්න පියාණන්ට මෙම ධර්ම දාණයෙන් ලැබෙන පින් කුසල් හේතුවෙන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂත් ලැබේවා. එම මහතාගේ මෑණියන් වන ජයසින් මාතාව පරලොසපත් වී අද දිනට අවුරුදු 13ක් සපිරීම නිමිත්තෙන්ද චිත්‍රා මහත්මියගේ මෑණියන් වන එස්.එච්. මැගිලින් මාතාව පරලොසපත් වී අද දිනට අවුරුදු 14ක් ගත වීම නිමිත්තෙන්ද එම මව්දෙපළගේ භව ගමන සුවපත් වීමටද මෙම ධර්ම දානයේ පුණ්‍ය කුසලය හේතු වේවා. දායකත්වයේ දරණ දෙපළගේ මියගිය එම්. ස්ටීවන් සිල්වා සහ ආර්.එච්. සයිමන් ප්‍රනාන්දු යන පියාණන්ගේ පරලොව ජීවිත වලට මෙම ධර්ම දානයේ පින අනුමෝදන් වී පරලොව ජීවිත සුවපත් වේවා. අප දෙපාර්ශ්වයේම පවුල්වල මියගිය සියලුම සහෝදර ඥාති සමූහයාගේ පරලොව ජීවිත සුවපත් වේවා. අසනීපයෙන් පසු වෙන චිත්‍රා මෑණියන් සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා. සුරේෂ්, දුමින්ද, අමිල යන බෑනාවරුන්ටද, චමලී, චයනී, රුවනී යන දූවරුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. පෞල් ජීවිත සාරකී ආරක්ෂා කටයුතු කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ සරණ සහ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සෙනුමි, සිතුමි, අබිනෙත්මි, තෙසඳ, මෙත්මි යන මොනබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නැනනුවන පෑදූ දෙමෝපිය ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සටන් බිමේ මියගේ රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ආබාධිත රණවිරුවන් සුවපත් වේවා. කොරෝනා රෝගය ලෝකයෙන්ම තුරන් වේවා. සියලු ජනයා රෝගයෙන් ආරක්ෂා වේවා.
දේශකයන්න් වහන්සේට ඉක්මන් භවයකදී නිවන අවබෝධ වේවා. සක්දෙවිඳු ඇතුළු සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිවන අවබෝධ වීමට මේ පින් හේතු වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා. ඒ අරමුණේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කල නොකල යම් තාක් අයද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපේටපත් වේවා. සෑම කෙනෙක්ම උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං